right. එතකොට පුතේ accounting ගිණුම්කරණය කියන විෂයේ පළවෙනි පාඩම තමයි ගිණුම්කරණය හැඳින්වීම සහ ඊයේ අවශ්‍යතාවය. right. එතකොට අපි එදා කතා කරපු දේවල් අනුව මම පොඩ්ඩක් මතක් කරනවා මොනවද එදා කතා කරේ කියලා. right. එතකොට ගිණුම්කරණය කියන විෂය එහෙම නැත්නම් ගිණුම්කරණය යනු කුමක්ද කියලා අපි කතා කරා. මොකක්ද පුතේ ගිණුම්කරණය කියලා කියන්නේ? ගිණුම්කරණයේ නිර්වචනය මතක් කරමු. කියන්නේ මොකක්ද ගිණුම්කරණය කියලා කියන්නේ? ගිණුම්කරණය කියන්නේ මොකක්ද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම් කරන. අන්න හරි. ඊට පස්සේ අපි කතා කරා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. මොකක්ද ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ? ඒකම පොඩ්ඩක් වෙනස් කරලා කියන්න තියෙන්නේ නේද? right. කියන බලන්න ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ මොකක්ද? ගිණුම් කරන ඒකකයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වේ. අන්න හරි. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ ව්‍යාපාරයක් එහෙම නැත්නම් ගිණුම්කරණ ඒකකය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සංනිවේදනය කිරීම. අන්න ගිණුම්කරණය කියන එකේ නිර්වචනයම චූට්ටක් අපි වෙනස් කරනවා. right. එතකොට ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාර ඒකකය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියයි. එතෙන්දි ක්‍රියාවලිය කියන කෑල්ල එකතු වෙනවා. ඒ වගේම ගිණුම්කරණයේ අරමුණ කියද්දී අපි කියන්න ඕන ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීම එහෙම නැත්නම් ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම. ඒක තමයි එතකොට ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි එතනින් එහාට කතා කරා ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙක. කියන බලන්න ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් මොනවද? ප්‍රධාන ප්‍රභේද දෙක මොකක්ද? ගිණුම්කරණයේ බෙදෙන ප්‍රධාන ප්‍රභේද දෙක. මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණය. ඔව්. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා අපිට ගිණුම්කරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට පුතේ මොකක්ද මේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? මූල්‍ය ගිණුම්කරණ ඒකකයක අතීත ගණදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණය. අන්න හරි. එතකොට කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම වගකීම් ඉටු කිරීමට හැකි වෙනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම කළමනාකරණ ගිණුම්කරණය වේ. අන්න හරි. එතකොට මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් මොනවාද? මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් කියමු බලන්න. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම්. ඔයාට මතකද මූල්‍ය ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ බාහිර පාර්ශවයන්ට. කළමනාකරණ ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ අභ්‍යන්තර කළමනාකරුවන්ට. ඊට පස්සේ මූල්‍ය ගිණුම්කරණයේදී භාවිත කරන්නේ අතීත තොරතුරු. කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත සහ අනාගත කියන තොරතුරු වර්ග දෙකම භාවිතා කරනවා. ඊට පස්සේ
මූල්‍ය ගිණුම්කරණයේදී අපි ගිණුම්කරණය කරන්නේ කිසියම් කාලච්ඡේදයකට අදාළව. අපි කියනවා මාසයක් අවුරුද්දක් අන්න ඒ වගේ නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට අදාළව තමයි මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම්කරණ කටයුතු කරන්නේ. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී එහෙම නැහැ. කළමනාකරුවන්ට අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු සපයනවා. ඊළඟට මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම්කරණ සංකල්ප, ගිණුම්කරණ ප්‍රමිත, මූලධර්ම මේවා අපි අදාළ කරගන්නවා. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී මේ ගිණුම්කරණ ප්‍රමිත, මූලධර්ම, සංකල්ප අදාළ කරගන්නේ නැහැ. right? එහෙනම් 6 වෙනි පිටුවේ බලන්න අවසානයේටම ඒක තියෙනවා. 6 වෙනි පිටුව අවසානයේ හරි. ඊළඟට දැන් මට කියමු ඒක ආයෙත් මොකද මේක විභාගයට අහන ප්‍රශ්නයක්. මේක පොදුවේ පාස් පේපර් ගණනාවක අහලා තියෙන ප්‍රශ්නයක් පුතේ. කියන්න මට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් 4ක්. මූල්‍ය ගිණුම්කරණයේදී බාහිර පාර්ශවයන්ට තොරතුරු සපයනවා. කළමනාකරණ ගිණුම්කරණයේදී අභ්‍යන්තර කළමනාකරුවන්ට තොරතුරු සපයනවා. මූල්‍ය ගිණුම්කරණයේදී අතීත තොරතුරු යොදා ගන්නවා. කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත තොරතුරු සහ අනාගත තොරතුරු යොදා ගන්නවා. මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම් කාලච්ඡේදයකට අදාළව සිදු කරනවා. කළමනාකරණ ගිණුම්කරණයේදී අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු සපයා ගන්නවා. මූල්‍ය ගිණුම්කරණයේදී ප්‍රමිත මූලධර්ම සංකල්ප අනුගමනය කරනවා. කළමනාකරණ ගිණුම්කරණයේදී ඒවා අදාළ වෙන්නේ නැහැ. අන්න හරි. ඒවා අපි භාවිතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි එතනින් එහාට ගියා ගිණුම්කරණ පරිසරයට. මේ ගිණුම්කරණ පරිසරය යටතේ අපි කතා කරා ප්‍රධාන පරිසර සාධක 5ක් ගැන. ගිණුම්කරණයට බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරයට අපි කිව්වා ගිණුම්කරණ පරිසරය කියලා. ගිණුම්කරණ කටයුතු වලට බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරයට අපි කිව්වා ගිණුම්කරණ පරිසරය කියලා. මේ ගිණුම්කරණ පරිසරයේ තියෙනවා ප්‍රධාන වශයෙන් සාධක 5ක්. මොනවද මේ සාධක 5? ප්‍රධාන ආර්ථික හා දේශපාලන, ශිල්පීය හා වෘත්තීය, නෛතික, සමාජ හා සංස්කෘතික, තාක්ෂණික. ඒ ඇති. ඒකේ තියෙන විචල්යන් කීපයක් මතක තියාගන්න සරලවම. ඊට පස්සේ අපි ගියා ගිණුම්කරණ ක්‍රියාවලියට. ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක්. ඒක නිර්වචනයේම කියවෙනවා. නේද? ගිණුම්කරණය කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියයි. ගිණුම්කරණය කියන්නේ කිසියම් ක්‍රියාවලියක්. ඒකේ තියෙනවා පියවර. right? එතකොට මේ ගිණුම්කරණ ක්‍රියාවලියේ මුලින්ම තියෙන්නේ ගනුදෙනු හා සිද්ධීන්. මේ ගනුදෙනු හා සිද්ධීන් අපි පිටපත් කරනවා කොහෙටද කියන්න බලන්න. ගනුදෙනු හා සිද්ධීන් මූලාශ්‍ර ලේඛන වලට. හරි. මූලාශ්‍ර ලේඛන වලින් කොහෙටද? මූලික පොත්වලට. මූලික පොත්වලින් දිත්ත සටහන් මූලධර්මයට අනුව ලෙජරයට. ලෙජරයෙන් ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුම දිහා බලාගෙන හදනවා මූල්‍ය ප්‍රකාශන. එහෙනම් ඕකනේ ගිණුම්කරණ ක්‍රියාවලිය කියන්නේ. දැන් මේ ගිණුම්කරණ ක්‍රියාවලිය ගැන අපි විස්තරාත්මකව ඉගෙන ගන්න එක තමයි මේ ඉස්සරහ පාඩම් වලින් කරන්නේ. right. එතකොට මේ ගිණුම්කරණ ක්‍රියාවලියේදී right මේකේ මේ අර අන්තිමට තියෙන ගාන එදා අපිට කතා කරගන්න වෙලාවමදි වුණා හරි මොකක් කරේ වුණා මම ඒක ඔයාලට ගෙදෙද්දි කරන්න කියලා කිව්වනේ පුතේ. ඔව් සර්. ඒක කරාද?
ඔව්. බලමු එක. පහත සඳහන් ගනුදෙනු වලට අදාළ තොරතුරු සටහන් වී ඇති මූලාශ්‍ර ලේඛන නම් කිරීම. බලමු. අපිට විකුණු. එහෙනම් ඒකට උත්තරේ මෙහෙම ලියලා තියෙන්න ඕන. ගනුදෙනුව ගනුදෙනුව කියලා විතරක් ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා මූලාශ්‍ර ලේඛන. ඊට පස්සේ ඒකට අදාළ මූලික පොත්. ගනුදෙනු අංක 1. අත්පිට විකුණු. අත්පිට කියලා කියන්නේ සල්ලි වලට කියන එක. cash sales. සල්ලි වලට. ඒ කියන්නේ අත්පිට විකුණු කියන්නේ ඒ වෙලාවෙම සල්ලි වලට විකුණලා තියෙනවා. එහෙනම් මේ වෙලාවේදී අපිට සල්ලි ලැබෙනවනේ පුතේ. එයා භාණ්ඩ විකුණන ඒ වෙලාවෙ මෙයාට සල්ලි ලැබෙනවා. එහෙනම් මුදල් ලැබීමක් නෙවෙන්නේ. මුදල් ලැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ඔයාලා ඉතින් කියවුන උත්තරේ. අන්න ලදුපත්. right. ඊට පස්සේ ප්‍රශ්න අංක 2 අහන්නේ ඉහත එකෙහි දක්වන ගනුදෙනු සටහන් කිරීමේදී යොදා ගන්නා මූලික පොත. ඒකත් මම මෙතනින්ම ලියනවා. right. එහෙනම් මොකක්ද මූලික පොත? මුදල් ලැබීම් ජර්නලය. අන්න මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලය. ඊට පස්සේ ගනුදෙනු අංක 2. රක්ෂණ ගාස්තු ගෙවීම 4000යි. සල්ලි ගෙවලා. රක්ෂණ ගාස්තුව ගෙවලා. එහෙනම් මොකද්ද සල්ලි ගෙවුවාම මූලාශ්‍ර ලේඛනය? ඔව්. ගෙවීම් වවුචරය. වවුචරය කියලා තිබුණත් හරි. ගෙවීම් වවුචරය. මොකද්ද ඒකට අදාළ මූලික පොත? මුදල් ගෙවීම් ජර්නලය. අන්න හරි. මුදල් ගෙවීම් ජර්නලය. ඊළඟට ප්‍රශ්න අංක 3. විකිණීම සඳහා 45000ක තොගයක් අමල්ගේ ව්‍යාපාරයෙන් ලබා ගැනීම. විකිණීම සඳහා කියන්නේ එතකොට මෙයා මේක ගන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන්. right. මේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලට ගන්නා භාණ්ඩවලට අපි කියනවා වෙළඳ භාණ්ඩ කියලා. වෙළඳ භාණ්ඩ trade goods. එතකොට මේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලට ගන්නා භාණ්ඩ මේ අරගෙන තියෙන්නේ ණයටනේ. කොහෙවත් කියලා නැහැ අත්පිට ගත්ත කියලා. ඒ කියන්නේ අත්පිට මුදලට ගත්ත කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එතකොට දැන් මේකේ කැමරා එක හෙල්ල වෙන්නේ පුතේ මේ ෆෑන් එකට. right. ඔයා බලන්න ඇති වෙවුලනවද කියලා. ෆෑන් එකේ උලකට හෙල වෙන්නේ හරි. right. එතකොට විකිණීම සඳහා 45000ක තොගයක් අමල්ගේ ව්‍යාපාරයෙන් ලබා ගැනීම අත්පිට ගැනීමක් කියලා කොහෙවත් නෑ සඳහන් වෙන්නේ. මෙතන තියෙනව නේද නමක් අමල් කියලා. මේ අමල්ගේ කියන්නේ අමල්ගේ ව්‍යාපාරයෙන් කියන්නේ මේක අපි ණයට අරගෙන තියෙනවා. ඔයා උතනින් නෝට් එකක් දාගන්න. නමක් සඳහන් වේ නම් අත්පිට ගැනීම කියලා නැත්නම් ඒවා ණයට ලෙස උපකල්පනය කරන්න. නමක් සඳහන් වේ නම් හෝ අත්පිට ගැනීම කියලා නොමැති නම් ඒවා ණයට ගැනීම ලෙස උපකල්පනය කරන්න. හරිද? හරි සර්. right. එහෙනම් මෙතන තියෙන්නේ පුතේ ණයට මිලදී ගැනීමක් වෙළඳ භාණ්ඩ ණයට මිලදී ගැනීම. අපි කොහෙද සටහන් කරන්නේ? වෙළඳ භාණ්ඩ ණයට මිලදී ගැනීම.
අපි කොහෙද සටහන් හරපත කරන්නේ? නෑ. හරපත කියන්නේ ආපසු යැවීමක්. මේ ගැනීමක් නේ. ආපසු යැවීමක් නෙවෙයි. මිලට ගැනීමක්. ඔයා ගනුදෙනුව ලියලා බැරපත තියෙන්නේ නෑ ඒත් නෑ. ගැනුම් අන්න හරි. ඔය කියවුනේ මම මේ පෙන්නන්න හදන්නේ. ගැනුම් ඉන්වොයිසිය. ඔව් මෙන්න මෙතන බලන්න මේ. ඔයා මෙතන ලියලා තියෙන්නේ මොකද්ද මෙතන ගනුදෙනුවට? මෙහෙම. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. අන්න හරිනේ ඉතින්. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් නම් මොකද්ද මූලාශ්‍ර ලේඛනය වෙන්නේ? ගැනුම් ඉන්වොයිස්. ඒකට අදාළ මූලික පොත මොකද්ද? ගැනුම් ජර්නලය. ආන්න උත්තරේ. මේවා ඇවිල්ලා MCQ වලට අහන. එහෙනම් මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය කියලාම ලියන්න ඕන. මූලික පොත ගැනුම් ජර්නලය. ප්‍රශ්න අංක 4. මේ ගනුදෙනු අංක 4. right. 4 අමල්ගේ ව්‍යාපාරයට 2000ක බඩු තොගයක් ඉල්ලූ වර්ගයට වඩා වෙනස් වීම මත හරවා යැවීම. තුන්වෙනි ගනුදෙනුවේ තියෙන්නේ අමල්ගේ ව්‍යාපාරයෙන් ණයට ගත්තු එක ගැන. හතරවෙනි ගනුදෙනුවේ තියෙන්නේ ඒ අමල්ගේ ව්‍යාපාරයටම ආපසු ඒ තොගයෙන් කොටසක් හරවලා යවන එකක් ගැන. එහෙනම් ආපසු හරවා යැවීම ආපසු යැවුම් කොහෙද මොකද්ද අදාළ වෙන මූලාශ්‍ර ලේඛනේ? හරපත හරපත. හරපත. මූලික පොත ආපසු යවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලය. මම කෙටියෙන් ලිව්වා ආයෑ ජර්නලය කියලා. ඔයා එහෙම කෙටි කරන්න එපා. හරි. ආපසු යැවුම් ජර්නලය. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නයයි දෙවෙනි ප්‍රශ්නයයි කියන දෙකම මේ උත්තරය තුල තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ නෙමෙයි තුන්වෙනි ප්‍රශ්නේ ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් සටහන් කරන්න. ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් සටහන් කරන්න. ඔයා ඒක ලියපු එකක්. ඔයා ඒක ලිව්වද? ඔව් සර්. මට ඒකේ නෑ අපි බලමු. ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් සටහන් කරන්න. එහෙනම් කියන්න බලන්න ඔයා ලියපු උත්තරේ මුලින්ම. ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර ගනුදෙනු මූලාශ්‍ර ලේඛන මූලික සටහන් පොත් ලෙජරයට අර මූලධර්මයේ ඒක ලියවෙන්නේ දිත්ත සටහන් මූලධර්මයට අනුව ලෙජරයට ඊට පස්සේ ඒවා යටතේ ඉතුරු ටික ලියන් ගියා පළහැර. ලෙජරේ නැවතුණාද? ඔව්. නෑ තියෙනවනේ. ගනුදෙනු හා සිද්ධීන් මූලාශ්‍ර ලේඛන ඔව් ගනුදෙනු හා සිද්ධීන් අපි පිටපත් කරනවා මූලාශ්‍ර ලේඛන වලට. මූලාශ්‍ර ලේඛන වලට. මූලාශ්‍ර ලේඛන වලින් කොහෙටද මූලික පොත් වලට. මූලික පොත් වලින් කොහෙටද දිත්ත සටහන් මූලධර්මයට අනුව ලෙජරයට. ලෙජරේ දිහා බලාගෙන අපි හදනවා ශේෂ පිරික්සුම්.
ශේෂ පිරික්සම දිහා බලාගෙන හදනවා මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන. ඔන්න තියෙනවා පියවර ටික. මේකේ ඔයා ලෙජරෙන් නැවතුනේ ඒක. මේ සියල්ල වෙන්න ඕන. මේකම ලියන්න. දැන් එහෙ එතකොට ටයිම් එක කීයද පුතේ? 7යි ගානක්ද? 7යි 7:18යි. 7:18. ඔයා එතකොට මෙහි වොච් එකක් දාගෙන ඉන්නේ. නෑ සර් ඒක මතකින් හදා ගන්නවා. ආ. ඔයා කන බොන වෙලාව වෙන්නේ තියේ නේද මේ වෙලාව. හරි. ලියුවා නේද මේක පැහැදිලිනේ? ඔව් සර්. right. එහෙනම් එකපාරක් කියමු ආයේ ගිණුම් කරන ක්‍රියාවලිය කියන්නේ පුතේ මේක. right. ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ ගනුදෙනු හා සිද්ධීන් මූලාශ්‍ර ලේඛන මූලික සටහන් පොත් දිත්තු සටහන් මූලධර්මයට අනුව ලෙජරය ශේෂ පිරික්සුම මූල්‍ය මූල්‍ය ප්‍රකාශන. ප්‍රකාශ. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 4. පහත සඳහන් දෑ ලබා ගැනීමට පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන නම් කරන්න. පළවෙනි එක කාලක්ෂේත්‍රයේ ලාභය. කාලක්ෂේත්‍රයේ ලාභය හොයන්න අපි මොකක්ද පුතේ පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශනය? ආදායම් ප්‍රකාශන. අන්න හරි. ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය. ඊළඟට ආයන්න වත්කම් වගකීම් හා හිමිකම් වල තත්ත්වය. වත්කම් වගකීම් සහ හිමිකම් වල තත්ත්වය. ඒකට මොකක්ද අපි හදන මූල්‍ය ප්‍රකාශනය? මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. අන්න හරි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. ඊට පස්සේ ඈයන්න right කියමු බලන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. අන්න හරි. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම. ඒකටත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒකටත් උත්තරේ ඉන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයමයි. right. ඔයක දෙවිදියකට අහලා තියෙනවා එතන. වත්කම් වගකීම් හිමිකම් වල තත්ත්වය නිරූපණය කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයමයි. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම නිරූපණය කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන්මයි. දැන් පැහැදිලිනේ? සර් මට පොඩ්ඩක් හතරවෙනි එක තේරෙන්නේ. හතරවෙනි එක ඔව්. මේ දැන් කරපු එකද? ඔව්. දැන් මෙහෙමනේ. අපෙන් අහන්නේ පහත සඳහන් දෑ ලබා ගැනීමට පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන නම් කිරීම. මම පෙන්නන්නම් ඒක. පහත සඳහන් දෑ ලබා ගැනීමට පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන නම් කිරීම. මේකනේ අහන්නේ. එතකොට මේකට ටියුට් එකේ තියෙනවා මෙන්න මෙතන. උත්තරෙත් පෙන්නන්නම්. ටියුට් එකේ ගිණුම් කරන ක්‍රියාවලිය යටතේ
තියෙනවා ගිණුම් කරන නිමවුම් ටික. right. ඔයා මෙතන මොන හරි ලියලාද බලන්න. මේ ආදායම් ප්‍රකාශනය යටින් මෙහෙම ලාභය හෝ අලාභය සෙවීම මෙහි අරමුණයි. එහෙම මොකද ලියලා නැද්ද? මේ යටින් මං හිතන්නේ නැතුව ඇති. නෑ. right. එහෙනම් අපි ඒක ලියාගමු. ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේ අරමුණ රතු පෑනකින් ලස්සනට ඉස්සරහින් ලියන්න. ඉද මේව කරගෙන ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේ අරමුණ ලියන්න එපා. ඒක ඔයා කෙලින්ම ලියන්න මෙහෙම. ලාභය හෝ අලාභය ගණනය කිරීම මෙහි අරමුණයි. ලාභය හෝ අලාභය ලාභය හෝ අලාභය ගණනය කිරීම මෙහි අරමුණයි. ආදායම් ප්‍රකාශනයක් අපි පිළියෙල කරන්නේ ලාභය හෝ අලාභය සෙවීම සඳහා. හරිද? හරි. right. වරහන් ඇතුලේ ලියන්න මෙහෙයුම් ප්‍රතිඵලය කියලා. ඔය ලාභය හෝ අලාභයට කියන තවත් නමක් තමයි මෙහෙයුම් ප්‍රතිඵලය. operational result. වරහන් ඇතුලේ ඒක ලියන්න. හරි. එහෙනම් කියන්න බලන්න ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේ අරමුණ මොකක්ද? ලාභය හා අලාභය සෙවීම සඳහා. ලාභය හෝ අලාභය සෙවීම. එහෙම නැත්නම් ඒක වෙනත් වචනයකින් කිව්වොත් මෙහෙයුම් ප්‍රතිඵලය. මෙහෙයුම් ප්‍රතිඵලය. හරි. ඊට පස්සේ දෙවැනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතන ඉස්සරහින් ලියන්න පාට පෑනකින් වත්කම් කමාවක් වගකීම් කමාවක් හිමිකම්. වත්කම් වගකීම් හිමිකම් අතර සම්බන්ධතාවය නිරූපණය කිරීම මෙහි අරමුණ වේ. වත්කම් වගකීම් හිමිකම් අතර සම්බන්ධතාවය නිරූපණය කිරීම මෙහි අරමුණ වේ. right. එහෙනම් කියමු බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කිරීමේ අරමුණ මොකක්ද? වත්කම් වගකීම් හිමිකම් අතර සම්බන්ධතාවය නිරූපණය කිරීම. වරහන් ඇතුළේ ලියන්න මූල්‍ය තත්ත්වය නිරූපණය කිරීම. මූල්‍ය තත්ත්වය නිරූපණය කිරීම. හරි. ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය තුන්වෙනි එක. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක් පිළියෙල කිරීමේ අරමුණ වෙන්නේ ඒක නැත්තරම 9ම තියෙනවා. හිමිකමේ සිදුවන වෙනස් වීම නිරූපණය කිරීම.
හිමිකමේ සිදුවන වෙනස් වීම නිරූපණය කිරීම. ඒකත් ලියන්න. හිමිකමේ සිදුවන වෙනස් වීම නිරූපණය කිරීම. ලිව්වද? ඔව් සර්. right. එහෙනම් කියන්න බලන්න හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක අරමුණ. ඇයි අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක් ගන්නෙ? ඔව්. හිමිකමේ සිදුවන වෙනස් වීම නිරූපණය කිරීම. අන්න හරි. ඊළඟ එක මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මේවා අපි පාඩම් විදියට ඉගෙන ගන්න දේවල්. මේ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන එක ඔයාලට තුන්වෙනි පාඩමේදී අහු වෙනවා මුලින්ම. ඊට පස්සේ ආයි අහු වෙනවා හයවෙනි පාඩමේදී. right. ඊට පස්සේ මේ ඔක්කොම ඔයාලට අහු වෙනවා 12 වෙනි පාඩමේදී සහ 13 වෙනි පාඩමේදී. right. ඔය ඔක්කොම 12 වෙනි පාඩමේදී සහ 13 වෙනි පාඩමේදී හම්බ වෙනවා දේවල්. මේවා තමයි අපි ඉස්සරහා සිලබස් එකේදී ඉගෙන ගන්න. right. ලියන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. එතන ඉස්සරහින් ලියන්න කිසියම් කාලච්ඡේදයක් තුළ මුදල් හා මුදල් සමාන දෑ ගලා ඒම් සහ ගලා යෑම් නිරූපණය කරයි. කිසියම් කාලච්ඡේදයක් තුළ මුදල් හා මුදල් සමාන දෑ ගලා ඒම් සහ ගලා යෑම් නිරූපණය කරයි. ඊට පස්සේ ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් මේකේ ලියන්න අනාවරණ සහ හෙළිදරව් කිරීම සඳහා පිළියෙල කරයි. අනාවරණ සහ හෙළිදරව් කිරීම සඳහා පිළියෙල කරයි. හරිද පුතේ? හරි සර්. right. එහෙනම් දැන් ඔයාලට මම හිතන්නේ ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ලාභය හෝ අලාභය හොයන්න නම් අපි මොකක්ද හදන්න ඕනේ? ආදායම් ප්‍රකාශන. හරි. එහෙනම් මූල්‍ය තත්ත්වය නිරූපණය කරන්න නම් මොකක්ද හදන්න ඕනේ? වත්කම් වගකීම් හිමිකම් අතර සම්බන්ධතාවය. නෑ. මූල්‍ය තත්ත්වය නිරූපණය කරන්න නම් අපි හදන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. වත්කම් වගකීම් හිමිකම් අතර සම්බන්ධතාවය නිරූපණය කරන්න නම් ඒත් මොකක්ද හදන්න ඕන? මූල්‍ය තත්ත්ව ප්‍රකාශන.
එතකොට ඔයා එහෙම්මම එතන ලියන්න මෙන්න මේ දේ ව්‍යාපාරයක් විසින් පිළියෙල කළ යුතු මූල්‍ය ප්‍රකාශන පහක් තියෙනවා පුතේ. ව්‍යාපාරයක් විසින් පිළියෙල කළ යුතු මූල්‍ය ප්‍රකාශන පහක් තියෙනවා. එතකොට ඔයා මෙතන මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මේ ඉඩේ මෙන්න මෙතන ඉඩ තියෙනවනේ ඔයාලට. මේ හරි ඉඩ තියෙනවද? ඔව් සර්. එතන ලියන්න ඔයා මෙම මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ප්‍රකාශනවල සංරචක ලෙස හැඳින්වේ. මෙම මූල්‍ය ප්‍රකාශනවල සංරචක ලෙස හැඳින්වේ. හරිද? හරි සර්. ඊට පස්සේ ඊළඟ පිටුවලට ගිහලා මෙන්න මෙතන බලන්න ඉඩ තියනවද කියලා. ඉඩ තියෙන්න ඕනේ එතන. තියෙනවා. ඊට පස්සේ දැන් අපි මූල්‍ය ප්‍රකාශනවල සංරචක කියලා කියන්නේ පුතේ ඔය ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ගිණුම් කරන සටහන. ඒව තමයි මූල්‍ය ප්‍රකාශනවල සංරචක කියලා කියන්නේ. ඒ වචනේත් highlight කරන්න ඔය මූල්‍ය ප්‍රකාශනවල සංරචක. ඒ කලින් ලියපු තැන. මූල්‍ය ප්‍රකාශනවල සංරචක. ඊට පස්සේ මෙතන ලියන්න මේවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ලෙස හැඳින්වේ. මේවා කියලා කියන්නේ මෙන්න මේ ගිණුම් ටික. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. මෙන්න මේ වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් මේ ගිණුම් වලට අපි කියනවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග කියලා. වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සහ හිමිකම්. මෙතන ලියන්න මේවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ලෙස හැඳින්වේ. මේවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ලෙස හැඳින්වේ. හරි. එහෙනම් මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග කියන්නේ මොනවද? වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්, හිමිකම් ගිණුම්. හිමිකම් ගිණුම්. ඒකත් highlight කරන්න මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ඒ පහයි තියෙන්නේ. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. සර් අද ටිකක් ක්ලාස් එක කලින් ඉවර කරගන්න පුළුවන් වේද? කලින් කියන්නේ පුතේ ඔය කියනකොටම හරියටම කරන්ට් එක ගියා.
ඒක හරියටම බලලාද කිව්වේ? ඒක කියලා අනේ පැත්ත බලනකොට කරන්ට් එක ගිහිල්ලා. ඔව් අපි අද දෙවෙනි පාඩම ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒ කියන්නේ දෙවෙනි පාඩම පොඩි පාඩමක් තියෙන්නේ. මේ පාඩමේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා නවත්තමු. ඔයාලට කලින් කියන්නේ කීයටද ඉවර කරන්න ඕනේ? දැන් සෝ වෙලාව කීයද? දැන් මෙහෙන් 9යි 6යි. ඒ කියන්නේ තව කොච්චර වෙලාවකින් වගේද එහෙම නැත්නම් අපි අලුත් පාඩම ඊළඟ දවසෙන් පටන් ගමු. එහෙම කමක් නැද්ද? කමක් නෑ සර්. right. එහෙනම් අපි අදට දැන් මෙතනින් ක්ලාස් එක ඉවර කරමුද පුතේ? හා සර්. හරි. right. හරි එහෙනම් ඔයාලට මම දෙයක් කියන්න හිටියා මෙන්න මේ දේ. දැන් අපි කරන හැම දෙයක්ම ඔයා හොඳට පාඩම් කරගන්න. ඒ කියන්නේ මුල සිටම එකතු කරලා නම් පාඩම් කරන්න තියාගන්න එපා. කරන දේවල් නිතරම පාඩම් කරගන්න. එතකොට ඊළඟ දවස වෙනකොට අලුත් දේවල් නැහැ. right. ඒක නිසා කරන දේ පාඩම් කරගන්න. දැන් ඊ ෆෝන් එක පළවෙනි කොටස වගේ ඉවර කරා. මේ විදිහට මම සාමාන්‍ය වේගයකින් මේක කරගෙන යනවා. ඒක නිසා ඔයා ඒ කරන ටික හොඳින් පාඩම්